නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත සදහම් පිළිසඳර අද දවසෙත් ඊටාම දයාවෙන් ඔබට සමීප කරමින් අපි ඔබ මුණ ගැහෙනවා. පළමුවෙන් අපි ගුරු දෙවියන් වන්දනමාන කරගනිමු. ඒ සමගම මේ උතුම් සදහම් පිළිසඳර පිණිස අද දවසෙත් වැඩමවා වදාළ ගරුතර මහා සංඝරුවන අපි හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් දැන් අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව දායකත්වයේ දරන්නේ අනුරාධපුර පළමු පියවර හරිශ්චන්ද්‍ර මාවත අංක 388න් 21 යන නිවසේ පදිංචි විශ්‍රාමික ප්‍රාදේශීය දුම්රිය ප්‍රවාහනාධිකාරී පින්වත් ආර්.එම්. තිලකරත්න මහත්මයා විසින්. ඉතින් පින්වන්ත තිලකරත්න මහත්මයා ප්‍රධාන පිනැති හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් කැටුව දහම් කැඩපත පිණිස දහම් පිළිසඳර පවත්වන්න අපි සූදානම් වෙනවා. මහා සංඝරත්නයේ නැවත වන්දනා කොටගෙන ඒ පිණිස ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අද දවසෙත් අනුශාසනාවන් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය අපට මේ දහම් මඟ විවර කළ දෙන කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට අප සියලු දෙනාගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි මේ බුද්ධ ශාසනයේ වැඩි යුතුම එහෙමයි. උත්තම දේවල් ටිකක් තමයි අපි කතා කළේ. එහෙයි. එතකොට මේ ශාසනයේ උණුසුමුවත් වැඩිච්ච කෙනාට එහෙමයි. මේ ධර්මයේ පිළිබඳ හැඟීමක් තියෙන්න ඕන. මේ හේතුවකින් හටගත්තු දෙයක් තියෙනවා. එහෙමයි. ඒ හේතුව නැති කරගන්න මහන්සි ගන්න ඕන. ඒක නිකන් අපි ඇඬුවට දෙඩුවට කල්පනා කළාට අපි මේ හේතුව නැති වෙන්නේ. මේ කයක් පෝෂණය වෙන්නේ හේතුවකින්. එහෙමයි. එතකොට ඒ වගේම තමයි කයක් ලැබෙන්නේ, ඉපදීමක් සිදු වෙන්නේ හේතුවකින්. ඒතර ඉපදීම කියන කාරණේ පවතින හේතුවක් නිසා ඒ හේතු ටික නැති කරලා දානකොට ඒ උපතක් කරා ගෙනහිල්ලා ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වලින් පිරුණු දැවිලි පිච්චිලි වලින් පිරුණු මේ ජීවිතේ නිදහස් කරලා දාන. ඒතර මේ නිදහස් කරවන්නේ තමන්ගේ ජීවිතේ පුරුදු කරන ධර්මයක් විසින්. එහෙමයි. ඒ සඳහා ප්‍රධාන උපකාර කරන ධර්මයක් තමයි කුමක්ද? මේ බොජ්ජංග ධර්ම. එතකොට අපි මුලින්ම අපි කතා කළා මේ ශාසනයේ මුලින්ම කෙනෙක්ගේ ජීවිතේ මේ ශ්‍රද්ධාව දියුණු වෙච්ච කෙනෙක්ගේ ඒ ශ්‍රද්ධාවත් එක්ක ඉපදිච්ච දැන් අපි අවිජ්ජා සූත්‍රය කතා කරද්දී හොඳට පැහැදිලි වුණා. එහෙමයි. එතකොට ඒ කෙනා ශ්‍රද්ධාව උපද්ද ගන්න හිත ඇතුළේ විශාල මහන්සියක් ගන්න ඕනේ. ශ්‍රද්ධාව හිත ඇතුළේ ඉපදිලා නම් තියෙන්නේ එයාගේ හිත ඇතුළේ කෙලෙස් සිඳින, කෙලෙස් සැඩපහර නවත්තන, සංයෝජන බිඳින මානසිකාරයක් මේ ගොඩනගනවා කියන එක එයාට කරන්න පුළුවන් දෙයක්. එහෙමයි ස්වාමීනි. එතකොට මේ සෑම අර්බුදේ මේ ශාසනයෙන් බැහැර වෙන ශාසන ප්‍රතිපදාව වරද්දව වටහා ගන්න. එහෙමයි. ඒතර අසත්පුරුෂ ඇසුරට වැටෙන මේ ඔක්කොම ප්‍රශ්න ටික තියෙන්නේ මේ ශ්‍රද්ධාව කියන ප්‍රශ්නෙත් එක්ක තමයි. එහෙමයි. ශ්‍රද්ධාව හරියට ගොඩනැගිලා නැහැ. එහෙයි ස්වාමීනි. එතකොට මේ ඇති වෙන ශ්‍රද්ධාවත් අමූලිකා ශ්‍රද්ධාවක් නැතුව ආකාරවතී ශ්‍රද්ධාවක් නැති වෙන්න ඕන. එහෙමයි. එතකොට මේ ආකාරවතී ශ්‍රද්ධාව තුළ තමයි ප්‍රතිපදාව හරියට තේරුම් ගන්න. එහෙමයි. ආකාරවතී ශ්‍රද්ධාවෙන් කරන්නේ. එතකොට ආර්ය සත්‍ය පිළිබඳ නිසක බවට පත් වෙන්නේ ආකාරවතී ශ්‍රද්ධාවෙන්. එහෙමයි. ඒතර ආකාරවතී ශ්‍රද්ධාව හිතේ ඇතිවෙච්ච කෙනා තමයි අර ගාථාව දේශනා කළ තියෙන්නේ කුමක්ද? යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බි වාතේබි අසම්පකම්පියෝ. එහෙමයි.
ඒ කියන්නේ මේ ඉස්සර නගර හදනකොට නගර මැද ගල් ටැඹක් හිටවන. එහෙමයි. ඈත දකින්න පුළුවන් විදියට. එහෙමයි. ඒතර ගල් ටැඹ සාමාන්‍යයෙන් අපි වටුවාවල විස්තර කරද්දි කියනවා දැන් ගල් ටැඹේ සම්පූර්ණ දිග අඩි 100ක් නම් අඩි 50ක් බිම වල දානවා. එහෙමයි සර්. ඉතිරි 50 තමයි උඩ තියෙන්නේ. එහෙයි. ඒතර එහෙම ගල් ටැඹක් මොන සුළඟාවත් හෙලවෙන්නේ නැහැ. එහෙමයි. ඒ වගේම තමයි කියනවා යෝවාරිය සත්‍යානි අවෙච්ච පස්සති. ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් ඇති වෙච්ච ශ්‍රාවකයා මේ වගේ කියන වෙනස් වෙන්නේ. එහෙමයි. ශාස්ත්‍රූත්වය මාරු වෙන්නේ. එහෙමයි ස්වාමී. ධර්මයේ තමන්ගේ ජීවිතෙන් බැහැර වෙන්නේ. එතකොට මේ දේවල් දිවි පුදාගෙන රකින්න එන අවබෝධිකුත් එක්ක නේද එන එක තියෙන්නේ. එහෙමයි ස්වාමී. ත්‍රි අවබෝධයට ඇත්තටම අනුග්‍රහ කරන්නේ ශ්‍රද්ධාව විතරක්ම නෙමෙයි. ඒ අවබෝධයට ප්‍රඥාව අනුග්‍රහ කරනවා. එහෙමයි. ඒ අවබෝධයට සිහිය අනුග්‍රහ කරනවා. එතකොට ඒ ටික දියුණු වෙලා නැත්නම් අපි දියුණු වෙලා නැතුව තියෙද්දි නම් අපි සාමාන්‍යයෙන් වටෙන් පිටෙන් පොඩ්ඩක් පැහැදිලා තියෙන්නේ මේ ශ්‍රද්ධාව වෙන අසනීපයක් වෙනකොට වෙනස් වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? මොනවා හරි ප්‍රශ්නයක් කෙනෙකුට වෙනස් වෙන්න පුළුවන්. එහෙමයි. ඒතර ඒ වගේ අර මානසිකත්වයක් හැදෙන්නේ අර ප්‍රඥාවෙන් අනුග්‍රහ ලැබු නැති ශ්‍රද්ධාව. එහෙයි. සිහියෙන් අනුග්‍රහයක් නැහැ ඒ ශ්‍රද්ධාවට. එහෙමයි. ශ්‍රද්ධාව බීජයක් විතරයි උපමා කරන්නේ. දැන් ඔය මේ කසීබාරද සූත්‍ර දේශනා කරනෝනේ සද්ධා බීජං තපෝ විට්ටි පඤ්ඤාමේ යුගනංගල. එහෙමයි. හිරි ඊසා මනෝ යොත්තා. ඒතර බලන්න ශ්‍රද්ධාව කියන්නේ බීජයක් නම් එහෙමයි. ඒතර වැස්ස අවශ්‍යයි. තපස තමයි කියන වැසි දහර. එහෙමයි. ඒතර වැසි දහරෙන් හැමතිස්සෙම තෙත් එන්න ඕන. ඒතර තපස්කම තමයි මෙතන ඇසේ කනේ නාසය දිවේ කයේ මනස සංවරය සීල සම්පත්තිය. මේ ඔක්කොම සංවරය. ඒ සංවරය යාගේ ජීවිතේ නැත්තම් අර බීජේ පැලවෙන්නේ නැහැ. එහෙමයි. පඤ්ඤාමේ යුගනංගල. ප්‍රඥාව කියලා කියන්නේ හරියට මොන වගේද? ප්‍රඥාව කියලා කියන්නේ මේ නගුල වගේ කියලා කියනවා. එහෙමයි. දැන් බලන්න නගුලේ කාර්යතව්‍ය කුඹුරට ලැබෙන්නේ නැත්තම් දැන් බලන්න නගුලෙන් කරන වැඩේ චුට්ටක් කල්පනා කරලා බලන්න. නගුල දාලා පොළොවට දාලා හාරනකොට යට තියෙන පස උඩට එනවා. එහෙමයි. උඩ තියෙන පස් පිටවල යටට ගහනවා. දැකලා තියෙද්ද නැහැ මහත්තයා ඒ කුඹුරු හාව දැකලා තියෙනවද? දන්නවා ස්වාමී. ඒතර බලන්න දැකලා නැද්ද හිමර මං කියපු සිද්ධිය එනව නේද? හරි අගේට පෙරලෙනවනේ ආන්න ඒක තමයි. ඒතර යට තියෙ බලන්න ඉතින් කර්තව්‍යයන් කීපයක් එනවා. එහෙමයි. එකක් තමයි යට තියෙන පස උඩට එන එක. එහෙයි. ඒතර යට තියෙන දැන් උඩ තියෙන පස් සට්ටුව දැන් මේ කන්නෙන් කුඹුරු වලට මේ ගොයම් පැලවිසින් සාරේ උරාගෙන ඉවරයි. එහෙමයි ස්වාමීනි. ඒතර නිසරු මේ පසක් තමයි උඩ තට්ටුවේ තියෙන්නේ. එහෙයි. ඒතර බලන්න නගුලෙන් මොකද්ද කරන්නේ යට තියෙන පස් තට්ටුව උඩට ඇදලා දානවා. එහෙමයි. අර ශ්‍රද්ධා නැමැති බීජයට අවශ්‍යයි. එහෙමයි. ප්‍රඥාවෙන් කරන වැඩේ මේ කියන්නේ. එහෙයි. ප්‍රඥාවෙන් කරන වැඩේ කියන්නේ මේ. එහෙමයි. යට තියෙන සාරවත් පස උඩට පෙරලලා දෙනවා. ඊළඟ කාරණේ තමයි උඩ තියෙන අර වල් සහිත පසේ අනිත් පැත්ත හරවනවා. ඒකේ තියෙන වටිනාකම මොකද්ද? ඒතර වතුරට හැරිලා තියෙනකොට කුණු වෙලා ඒක විනාශ වෙලා යනවා. එහෙමයි. ඒත් බලන්න එහෙනම් නරක දේ විනාශ කරන්නේ නගුලෙන් කරන්නේ වැඩේ. හොඳ දේ උඩට ගන්නේ නගුල විසින් කරන්නේ. එහෙමයි. බීජයට අහිතකර පස නිසරු පස බිමට හරවන්නේ කොමක් විසින්ද? කරන්නේ නගුල විසින්. එහෙමයි. හිතකර පස උඩට ගන්නේ කොමක් විසින්ද? නගුල විසින්. ඒ වගේ තමයි ශ්‍රද්ධා බීජයට හිතකර දේ එහෙමයි. මේ හිත තමන්ගේ හිතේ උපදිනා වූ පැහැදීමට එහෙමයි. ඒ පැහැදීම දියුණු වීම පිණිස අවශ්‍ය කරන වෙනවා කුසල් වැඩෙන සිතිවිලි. එහෙමයි. කුසල් වැඩෙන වචන. කුසල් වැඩෙන ක්‍රියා. ඒතර ඒකෙන් අනුග්‍රහ දෙන්නේ ප්‍රඥාවයි. සාරවත් දේවල් අර බීජයට කිට්ටු කරන්නේ කුමක් විසින්ද? ප්‍රඥාවෙන් කරන්නේ. නිසරු දේවල් ඊට පස්සේ අයින් කරන්නේ කුමක් විසින්ද? ප්‍රඥාවෙන්. එහෙමයි ස්වාමී. ප්‍රඥාවෙන් කරන්නේ. ඒතර දැන් මේ ප්‍රඥාලාභී කෙනෙක්ගේ ජීවිතේට උදා වෙන්නේ නැත්තම් අර බීජ කුණු වෙලා යනවා. එහෙමයි. වැඩෙන්නේ නැහැ.
ඒ ප්‍රඥාවේ අනුග්‍රහය තියෙන්න ඕන කෙනෙකුගේ ජීවිතේට. ශ්‍රද්ධාව ඔය කියන උපමාව ලස්සනට ගන්න. හරිම ලස්සන උපහාස. පුදුම ලස්සනයි මේකනේ. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න ඔය උපමාවෙන් ධර්මයේ කියද්දිනේ ගාථා 2යි 3යි කියන්නේ කසීභාරද්වාජ ධර්මයට පහදිනවා. එහෙමයි. මුලින්ම කුඹුරට පිණ්ඩපාතේ ආවට පස්සේ මොකද්ද කිව්වේ? මේ දාන දෙන්නේ නැහැ කිව්වා. මේ අපිත් වගා කරගෙන කන කට්ටියක ඔබතුමත් වගා කරගෙන කන්න කිව්වා. එහෙමයි. මේ වගේ වචනයක් කියන තථාගතයන් වහන්සේ නමකට. එහෙමයි. ඉතින් බුදුරජාණන් දේශනා කළා දැන් භාගතුන් දන්නවා ඉතින් මෙයා ධර්මය අවබෝධ කරන කෙනෙක් කියලා. තෙරුවන් සරණේ මනාවකට පිහිටන කෙනෙක් කියලා. බලන්නකෝ මේ ආශ්චර්යනේ. ශාස්ත්‍රුත්වය. එහෙමයි. ශාස්ත්‍රඥ දේශනා කළා මාත් වවාගෙන කන කෙනෙක් තමයි කිව්වා. එහෙමයි. ඊට පස්සේ කියනවා මේ මම නම් මගේ නම් මේ වගාවට මේ පේන්නේ නැද්ද හරක් ඉන්නවා. නගුල් තියෙනවා. කෙවිතවල් තියෙනවා. මිනිස්සු ඉන්නවා. මේ මහ පොළොව හාරනවා පේනවා. මේ ඔබ වහන්සේගේ හිම කිසි දෙයක් පේන්නේ නැහැ නේ කිව්වා. එහෙමයි. ඊට පස්සේ තමයි ලස්සන ගාථා ටික කියන්නේ. උතරන් අසිරිමත්. එහෙමයි. බුද්ධ මාස්ටර්මත් අවස්ථාවට උචිත විදියට මේ පටිභානේ එහෙමයි. ඒ ප්‍රඥාව ඊට සුදුසු විදියට මෙයාගේ හිත සංවේදී කරන භාෂාවෙන් එහෙමයි. අරහත් සම්බුදුරජාණන් වහන්සේමයි හිරු මඩල මේ ලෝකෙට. එහෙමයි ස්වාමීනි. බලන්නේ හිරු මඩලෙන් ආලෝකමත් වෙච්ච කසී භාරද්වාජ බුද්ධ ශාසනය පැවිදිලා රහත් වෙනවා. එහෙමයි. බුද්ධ මාස්ටරියක් ඒක. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ වගේ තමයි මේ ප්‍රඥා ලෝකෙට අද අනුග්‍රහ වෙන දෙයක් තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ ධම්මවිචේ සම්පොච්චංගේ. එහෙයි. ඉතින් ඒකට මූලික අනුග්‍රහ වෙන දෙයක් තමයි අපි මුලින් කතා කළා මේ දේශනාවේදී මේ බොජ්ජංග වඩන අනුග්‍රහ කරනවා කොහොමද සීල සම්පatti. එහෙමයි. ඉතින් ඒකම අර දේශනාවේ විස්තර කළා හිමවන්ත සූත්‍රයේ කොහොමද අර නාගයෝ බුදු කෙනෙක් දකිනවා මේ නාගයෝ හිමාල පර්වතයේ ඇසුරු කරගෙන කය වඩලා කය බලවත් කරලා තමයි මහ මුහුදට එනවා කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. මහ මුහුදට ඇවිල්ලා තමයි කියන ඊට පස්සේ කය විශාලත්වයෙන් වැඩි කරගන්නවා කියලා කියන්නේ. එතකොට හිමාලයෙන් ඒගොල්ලෝ එන්නේ නැහැ මොකද අනතුරු වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. අනිත් සත්‍යයන්ගේ ග්‍රහණයටපත් වෙන්න පුළුවන්. එහෙම එන්නේ නැහැ කියනවා. ඒ වගේ තමයි කියන මේ ශාසනයේ භික්ෂුවත් ତොර සීලේ වඩලා වැඩුණු සීලයක් ඇති කරගන්න ඕන කියන ඉස්සෙල්ලා. එහෙමයි ස්වාමීනි. වැඩු බලවත් ආයුධයක් තියෙනවා. දැන් අපි ඒකට උපකාර වෙන දේශනාවක් කතා කළා සීලෝ මහරහතන් වහන්සේගේ තේරගාතා. එහෙමයි. ඒතර සීලය උත්තම ආයුධයක්. ඒතර ආයුධයෙන් මොකද්ද කරන්නේ? මේ කෙලෙස් සතුරු පරාජය කරනවා. එහෙමයි. ඒ වගේම තමයි මේ යුද ඇඳුමක්. යුද ඇඳුමෙන් කරන්නේ මොකද්ද? කෙලෙස් සතුරන්ගෙන් එන සම්පූර්ණ ප්‍රතිප්‍රහාර සම්පූර්ණ දරාගෙන තමන් සුරක්ෂිත කරන්නේ කොහොමද? යුද ඇඳුම විසින්. එහෙමයි. සීලය කියන්නේ යුද ඇඳුමක් වගේ කියනවා. එහෙයි ස්වාමීනි. කෙලෙස් සතුරන්ගෙන් තමන් ආරක්ෂා කරනවා. වැඩු සීලය. එතකොට ඒ වගේම තමයි තමන් කෙලෙස් වලට මේ පහර දෙන හොඳ ආයුධයක් බවට පත් කරනවා සීලය. එහෙමයි. ඒක සීලේ වැඩූ කෙනයි සීලේ අසිරිය දාන. එහෙමයි. නොවැඩූ කෙනා නෙමෙයි. දරා ගැනීම බලන්න දැන් බුදුරජාණන් වහන්සේ ගත්තොත් එහෙනම් අපි බෝසතාණන් වහන්සේ මේ මහ මුහුද සීමා කරගත්තු මහ පොළොවේ ජය ගන්න ආපු අර භද්‍ර යෞවන කුමාරය අවුරුදු 29. එහෙමයි. එච්චර දැන් ප්‍රසිද්ධයි රාව ප්‍රතිරාව තිබුණ දඹදිව තලෙම. එහෙමයි. දැන් දන්නවා මේ කවදා හරි දවසක සක්විති රජ කෙනෙක් වෙනවා කියලා. ඒතර එහෙම ප්‍රසිද්ධ වෙලා හිටපු කුමාරයා අවුරුදු 29 ගිහි අතහැරලා ගිහිල්ලා ගහක් යට වාසය කරන්න කොච්චර අභිමානයක්ද? කොච්චර දරා ගැනීමක්ද? කොච්චර ඉවසීමක්ද? රාම්මේ තුරම්මේ සුබ මාලිගාවල හිටපු මෙයර මහෝත්තමයා අවුවෙන් බැස්සෙන් පින්නේ ගයක් ගානේ ගිහිල්ලා ලැබිච්ච ඉඳුල් වලින් එහෙමයි. ජීවත් වෙන්න කොච්චර හිත හදාගෙනද පරිවර්තනයක් කරගෙනද? එහෙමයි. ඒ පරිවර්තනය කරගත්තේ කොමකින්ද? වැඩි සීලේ. අර ඔක්කොම ඔරොත්තු දුන්නේ කොමකින්ද? වැඩි සීලේ. එහෙමයි. පුදුම දෙයක් ඒක. එහෙයි ස්වාමීනි. ඊළඟට ඒ සීලයත් එක්ක ඇතිවෙච්ච සිහිය. එහෙමයි. ප්‍රඥා සම්පත්තියත් අසහායයි. බෝසතාණන් වහන්සේගේ. එහෙමයි. ඉතින් ඒ නිසා තමයි ඒ කාලේ තිබිච්ච කිසි දෙයක් තුල කාලයක් අනුගමනය කරලා බලනවා අතහරිනවා. එහෙමයි. ආහාර කාලා මුද්දකරම් පුත්තගාවට ගිහිල්ලා අරූප ධානය වඩන්නේ මහත්තයා. එහෙමයි. අරූප ධානය හොඳට වඩටදී කොච්චර වඩලද කියනවනම් ආලාර කාලාම කියනවා මේ මෙතරම් පුංචි කාලයක් තුළ මෙතරම් වැඩූ කෙනෙක් නෑ. මම එහෙනම් අද ඉඳලා ඔබ ගුරුවරයෙක් විදිහට සලකනවා. මගේ මේ ගෝලිය ඔබ පරිහරණය කරන්න කිව්වා. නෑ මම මෙතන රැඳෙන්නේ නෑ කිව්වා. මෙතන ඉවරයක් නෑ කිව්වා. මේ ඔයගොල්ලෝ හිතාගෙන මෙතන මුලාවක් කිව්වා. ඔයගොල්ලෝ හිතාගෙන මෙතනින් ඉපදීමෙන් නිදහස් වෙනවා කරෝ නෑ කිව්වා. මේ වඩපු සමාධියනුත් ආයි පොතක් කරා ගෙනියනවා කියන ඒ උදාර සිංහනාදය කළේ ඒ කාලේ බෝසතාණන් වහන්සේ විතරයි. එහෙමයි. නොරෙවට හිටියා.
එහෙමයි. ඊට පස්සේ උද්දකරාම පුත්ත ගාවට ගියා. ඊටත් වඩා බලවත් සමාධියක්. අද මේ පුංචි සමාධියක් තියාගෙන අපි රහත් වුණා කියලා කෑ ගහන සමහරවල් කට්ටිය. මාර්ගඵල ලැබුවා කියලා කෑ ගහන ලෝකේ. එහෙමයි සාමි. බුදුරජාණන් වහන්සේ අර වගේ බලවත් සමාධි පුදවාගෙන රැවටුන්නේ නැහැ. රැවටුන්නේ නැහැ. එහෙමයි. ඊට පස්සේ තමයි දුෂ්කර ක්‍රියාවට පෙළඹුණේ. රැවටුන්නේ. ඊට පස්සේ පංචවග්ගී භික්ෂුන් වහන්සේලා අතෑරලා යද්දිත් ආයෙ දුෂ්කර ක්‍රියාව හිටියේ නෑ. දැන් සමහර අය නම් තමන්ගේ ගෝලිය අතහැරලා යයි කියලා බයට අර මෝඩකම් ටික කර ඉන්නෝනේ. එහෙමයි ස්වාමීනි. නැද්ද එහෙම? සමහර දෙමව්පියෝ ධර්මයේ හැසිරෙන්න ආසයි. ළමයි තමන් අතහැරලා යයි කියලා බයට අර මෝඩ මේ රැළෙමින් ඉන්නවා. එහෙමයි. අභිමානයක් නෑ. අභිමානය නැත්තේ ඇයි? ඒ ප්‍රඥාව නෑ, ඒ සිහිය නෑ, ඒ සීල සම්පත්තිය නෑ. ඒ කිසි දෙයක් නැතුව මේ මහා ලොකුවට පුරුසාරන් දොඩවනු. එහෙමයි. ලාභ සත්කාර වලට අහු වෙලා. ඔන්න අපේ ශාස්ත්‍රුන් වහන්සේ. ඒ නිසා මේ සීල සම්පත්තිය අංක 1 අපේ ජීවිතේ. ඉතින් මම හිතුවා සීල සම්පත්තියට අනුග්‍රහ වෙන උදාාර මේ දහම් කරුණු කීපයක් අද මේ අදත් මුලින් සිහිපත් කරලා පටන් ගන්න ඕන කියලා. එහෙමයි. පුඤ්ඤාභිසන්දකේ ලස්සන සූත්‍රයක් තියෙනවා. හරි ලස්සනයි මේකේ ගැඹීරේ වචන ටික මහන්නේ. මේ පහක් වූ මහා දානයන් අග්‍රයයි දත යුත්තේ. දාන පහක් ගැන කියන්නේ මේ. එහෙමයි ස්වාමී. හරි පුදුමයි. බොහෝ කල් පැවති දෙයක් බව දත යුත්තේ. මේක බොහෝ කල් සංසාරේ තියෙන දෙයක් මේක. බුද්ධ ආදී උතුමන්ගේ પરම්පරාවට අයත් දෙයක් බව දත යුත්තේ. එහෙමයි. මේක ශ්‍රේෂ්ඨ උත්තමයන්ට අයිත් දෙයක්. මේ දාන පහ. පෞරාණික දෙයක් බව දත යුත්තේ. පැරණි දෙයක්. සංකීර්ණ නොවන දෙයක් බව දත යුත්තේ. පෙර බුදුවරු විසිනුත් අනාගත බුදුවරු විසිනුත් වර්තමාන බුදුවරු විසිනුත් බැහැර නොකරන දෙයක් බව දත යුත්තේ. එහෙමයි. කිසි බුදුවරයෙක් විසින් බැහැර කරන්නේ නැද්ද දෙයක් කියන මේ දාන පහ. එහෙමයි. අග්‍ර දාන පහක් මේක. එහෙමයි ස්වාමී. පින් ගලන දාන පහක් මේක. එහෙයි. නොනැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් නිඳා නොකරන ලබන දෙයකි. ඒ කවර සත්පසත් දෙයක් මහණෙනි මෙහිලා ආරි ශ්‍රාවකයා සතුම් මැරීම අත්හරි කියන දානයක් කියන එක. මහා දානයක් කියන. පින් ගලන දානයක් කියන. එහෙමයි. ගංගාවක් කියලා කියන්නේ මොකද්ද? මේකට කියන පුණ්‍ය ගංගාවක් කුසල ගංගාවක් කියන වචන දෙක පාවිච්චි කරනවා. එහෙමයි. ගංගාවේ නිරන්තරයෙන් වතුර ගලනවා. එතකොට මේ කියන සිල්පදේ රකින්න මොකද වෙන්නේ? නිරතුරුව පින් ගලනවා. එහෙමයි. ශ්‍රද්ධාවෙන් අදහ ගන්න තියෙන්නේ මේක. එහෙයි ස්වාමී. සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි මහන්නේ සතුන් මැරීමෙන් වැළකී සිටින ආරි ශ්‍රාවකයා අප්‍රමාණ සත්‍යයන්ට අභය දෙයි කියන. එහෙමයි. ඒක දානයක් කියන. එහෙයි ස්වාමී. අභය කියන්නේ මොකද්ද? බය නැති බව. එහෙයි. සතුන් මරන්න නැති කෙනාගෙන කිසි කෙනෙක් බයක් නැහැ. එහෙමයි ස්වාමීනි. අවෛරී දෙයි කියන. ඒ කියන්නේ ලෝක සත්‍යයට ඒ කෙනාගෙන වෛරයක් ඇති වෙන්නේ නැහැ. එහෙමයි. ඒ වගේම තමයි නිදුක් බව දෙයි කියන. ඒ කියන්නේ ලෝක සත්‍යයට දීලා තියෙන්නේ මොකද්ද? නිදුක් බව. එහෙමයි. එතකොට භාගතුන දේශනා කරන අප්‍රමාණ සත්‍යයන්ට අභයදී අප්‍රමාණ සත්‍යයන්ට අවෛරයේදී අප්‍රමාණ සත්‍යයන් නිදුක් බවදී අප්‍රමාණ බිය නැති වෛර නැති නිදුක් බවට හිමිකරුවෙක් වෙයි කියන. එහෙමයි. දුක් නැති බවට හිමිකරුවෙක් වෙන්න ආස කෙනා කරන්න ඕන දෙයක්. එහෙමයි. අසිරිමත් පින්කමක් මේක. එහෙමයි ස්වාමී. ඒතර මේ පිනේ පිහිටලයි ධම්මවිජය වඩන්න ඕන. සිහිය වඩන්න ඕන. එහෙමයි ස්වාමීනි. එහෙනම් බලන්න සසරේ එහෙනම් අවෛරය දීලා නැත්තම් නිර්භය දීලා තියෙනවා නම් නිදුක් බව දීලා තියෙනවා නම් ඒ කාලය පුරුදු කළා නම් තියෙන්නේ ඒ කෙනාට දැන් ධර්මයේ ලැබිච්ච ජීවිතේ මොකද්ද වෙන්න ඕනේ නම් හිතට බය උපදින්නේ එහෙමයි. නැහැ. වෛරය උපදින්නේ නැති කෙනෙක්. ජීවිතේ දුක නැති කෙනෙක්. එහෙමයි ස්වාමීනි. එහෙනම් දුක් නැත්නම් වෛරය උපදින්නේ නැත්නම් හිතේ බයක් ඇති වෙන්නේ නැත්නම් ඒ කෙනා සිහිය වඩනවා කියන එක ලේසි දෙයක්ද අමාරු දෙයක්ද? ලේසිනේ. පැහැදිලිනේ. එහෙමයි ස්වාමීනි. ධර්මයේ විමසනවා කියන එක ලේසි දෙයක්ද අමාරු දෙයක්ද? ලේසිනේ. ඇයි යාට විවේකී හිතක් තියෙනවා, විරාගී හිතක් තියෙනවා. එහෙමයි. හිතේ එතකොට මේ දුක රඳින්නේ දුකක් ඇති වුණා හිතේ පවතින්නේ සිල් රැකපු කෙනාගේ. එහෙමයි. කාලය සිල් රැක්කට පස්සේ හිතට ඇති වෙන දුක් පීඩා පවතින්නේ. හරි පුදුමයි. එහෙමයි ස්වාමීනි. මුදුම ආශ්චර්ය. ඒකනේ බෝසතාණන්ස අර කටුක දුක වින්දේ. එහෙමයි. ඒ සංසාරේ අවෛරය, අභය, නිදුක් බව දීලා අවෛරේ දුක් නැති බවේ ඒ වගේම තමයි නිර්භය භවේ හිමිකරුවෙක් කියලා හිටියේ.
එහෙමයි. කොතරම් ලස්සන පින්කමක්දනේ. එහෙයි ස්වාමී. බුදුරජාණන් දේශනා කරන ওই විදියට පින්වත් මහන්නේ මේක මහා දානයක් කියලා දැනගන්න කියනවා. මේක දානයක්. එහෙමයි. පින්වත් මහන්නේ සැප ලබා දෙන්නා වූ සැප විපාක ඇති ස්වර්ගයේ උපත පිණිස පවතින ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ හිතසුව පිණිස පවතින ඉෂ්ට දේවල් කාන්ත දේවල් මනාප දේවල් හිතසුව පිණිස පවතින දේවල් ජීවිතයට උපද්දල දෙන මහා පින් ගඟක් ගලනවා කියනවා සතුන් මැරීමෙන් වළකිද්දී. එහෙමයි ස්වාමීනි. පුණ්‍ය ගංගාවක් ගලනවා කියනවා සතුන් මැරීමෙන් වළකිද්දී. එහෙමයි. ඉන සාදු සාදු කියලා තමන් හිත පහදවාගෙන නිරන්තරයෙන් මේ සීල සම්පත්තිය පුරුදු කරගන්න. එහෙමයි. කොච්චර වටින දෙයක්ද නේද? ඊළඟට මහණෙනි මෙහිලා ආර්ය ශ්‍රාවක දෙමේ සොරකම අතහැරියේවි. සොරකමින් වැළකුණේ වී මහන්නේ සොරකමින් වැළකී සිටින ආර්ය ශ්‍රාවකයා මොකද වෙන්නේ? අප්‍රමාණ සත්‍යයන්ට කරුණු තුනක් දෙනවා. මොකද්ද? බය නැති බව දෙනු, අවෛරය දෙනු, ඒ වගේම තමයි නිදුක් බව දෙනු. එහෙමයි. එක්කෙනෙකුට නෙමෙයි එතකොට. කිසි කෙනෙක්ගේ දෙයක් හොරකම් කරන්නේ. කිසි සතෙක් මරන්නේ නැහැ. ඒතර අප්‍රමාණ සත්‍යයන්ට අවෛරය දෙනකොට, අබය දෙනකොට, නිදුක් බව දෙනකොට එයා මොකද වෙන්නේ? මහත් වූ අප්‍රමාණ බිය නැති ජීවිතයකට හිමිකරුවෙක් වෙයි කියන. එහෙමයි. වෛරය නැති ජීවිතයකට හිමිකරුවෙක් වෙයි කියන. දුක් නැති ජීවිතයකට හිමිකරුවෙක් වෙයි කියන. එහෙනම් වෛරය නැති ජීවිතයකට හිමිකරුවෙක් වෙන්න ආස කෙනා පුරුදු කළ යුතු ධර්මයක්. බිය නැති බවට මේ බිය නැති බව තියෙන ජීවිතයක් ලබන්න ආස කෙනා පුරුදු කළ යුතු ධර්මයක්. දුක් නැති බවට ආස කෙනෙක් පුරුදු කළ යුතු ධර්මයක්. එහෙමයි. පින්වත් මහන්නේ මේක මෙය බොහෝ සැප ලබා දෙන ස්වර්ගයේ උපත පිණිස පවතින ඉෂ්ඨකාන්ත මනාප හිතසුව පවත මේ හිතසුව පිණිස පවතින මහා පුණ්‍ය ගංගාවක් කියනවා. එහෙමයි. කුසල් ගංගාවක් කියනවා. එහෙයි ස්වාමීනි. හිත හිතා සතුටු වෙන්න පුළුවන් එවන් උදාාර පුණ්‍ය සම්පත්තියක් මට රැක ගන්න ලැබුණා කියලා. එහෙමයි. ඒ නිසා දිවි හිමියෙන් මේ සීල්පද ටික රැක ගන්න දක්ෂ වෙන්න ඕන. මේක මහා දානයක් කියනවා. ඊළඟ දේශනා කරන මහන්නේ ආර්ය ශ්‍රාවකයා ඊළඟට මොකද? වැරදි කාම සේවනයේ අත්හැරියේ. වැරදි කාම සේවනයෙන් වැළකුණේ වේ. මහන්නේ වැරදි කාම සේවනයෙන් වැළකී සිටින ආර්ය ශ්‍රාවකයා අප්‍රමාණ සත්‍යයන්ට නිර්භය දෙනවා කියනවා, අවෛරය දෙනවා කියනවා, නිදුක් බව දෙනවා කියනවා. එහෙනම් අප්‍රමාණ සත්‍යයන්ට අවෛරය දීලා, දුක් නැති බව දීලා, ඒ වගේම තමයි බිය නැති බව දීලා සංසාරේ බොහෝ කලක් ඔහු මොකද වෙන්නේ? අප්‍රමාණ බය නැති භවයේ හිමිකරුවෙක් වෙනවා කියනවා. එහෙමයි. නිර්භය සහිත ජීවිතයක හිමිකරුවෙක්, වෛරය නැති ජීවිතයකට හිමිකරුවෙක්, දුක් නැති ජීවිතයකට හිමිකරුවෙක්. එහෙමයි ස්වාමීනි. පින්වත් මහන්නේ ස්වර්ගයේ උපදින සුගතියට ගෙනියන හිතසුව පිණිස පවතින මහා පුණ්‍ය ගංගාවක් ගලනවා කියන. එහෙමයි. කුසල ගංගාවක් ගලනවා කියන. බලන්න බුදු කෙනෙක්ගේ අවබෝධයනේ. එහෙමයි. ඉච්ඡර වචන දෙනවා මේ පංචශීලයට. එහෙයි. දැන් මහා දාන තුනයි. ඊළඟ දානෙ මොකද්ද? බොරු කීම අත්හැරියේවි. එහෙමයි. ඊළඟ දානෙ මොකද්ද? මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය අත්හැරලා දානවා කියන. එහෙමයි. පින්වත් මහණෙනි, ඒතර කරුණ ඔක්කොම මේ පහම මොකද්ද එතකොට? ලෝකයාට අප්‍රමාණ සත්‍යයන්ට නිර්භය, එහෙමයි. අවෛරය, නිදුක් බව දෙනවා. මේ උදේ හවස හිත හිතා සිහි කර කර රකින්න ඕන සිල්පද මේවා. එහෙමයි ස්වාමීනි. එතකොට ආනිසංස සිහි කර කර රකින්න සීලය ආනිසංස සිහි නොකර රකින්න සීලයට වඩා බලවත් ඒක. එහෙමයි. ආත් නොහැරෙන සීලයක් බවට පත් වෙනවා ඒක. එහෙමයි. ආදීනව සිහි කර දුස්සීල භවයේ ආදීනව සිල්වත් භවයේ ආනිසංසයි නිතර සිහි කර රකින්න සීලයක් තියෙනවා නම් ඒ සීලය සසර පුරාවට රකින්න සීලයක් බවට පත් වෙනවා. නිවන් මගින් කෙලවර කරන සීලයක් බවට පත් කරනවා. එහෙමයි ස්වාමීනි. ඊවන් සීලය රැකගන්නයි ඔබ නිරන්තර මහන්සි ගන්න ඕන. එහෙමයි. ඒතර බුදුරජාණන් දේශනා කරනවා ඊළඟට බලන්නතර මේ වගේ සීල සම්පත්තියක් එතකොට දියුණු කරගන්න. අර වගේ උදාාර ප්‍රඥා සම්පත්තියකට මේ කරන අනුග්‍රහය දෙව් මිනිස් ලෝකයාට. එහෙමයි. ඒතර මේ ධර්ම දාන දෙන පිරිස දැන් මේ මොකද්ද මේ කරන්නේ? මේ අග්‍ර උදාාර පුණ්‍ය සම්පatti ගැන වර්ණනා කර කාමයන් වර්ණනා කරන ලෝකේ. එහෙමයි. තුච්ච වූ අකුසල් වර්ණනා කරන ලෝකේ. නීච වූ දේවල් දැන් බලන්න වැඩිපුර ගත්තොත් හිම ජනමාධ්‍යවල මොකද්ද වර්ණනා කරන්නේ කියලා? එහෙමයි ස්වාමීනි. කුසල්ද අකුසල්ද? අකුසල් වර්ණනා කරන්නේ. නීච දෙයට හිත යොමු කරවන්නේ. බලන් ඉන්න පොඩි දරුවාගේ ඉඳන්
මහල්ලා දක්වාම අද ඉන්න ජනමාධ්‍ය දිහා බලන් ඉන්නකොට ඒගොල්ලන්ගේ හිත ආකර්ෂණය කරන්නේ කුමකටද? ශ්‍රේෂ්ඨ බවට පත් කරන දෙයකටද? නීච බවට පත් කරන දෙයකට. එහෙමයි. උදාර බවට පත් කරනවද? නෑ, නීච බවට පත් කරනවා. එහෙමයි ස්වාමීනි. එවන් ලෞකික උදාර බවට පත් කරන දෙයකට මේ සත්‍යයාගේ සිත් සතන් යොමු කරනවා කියලා කියන්නේ කොච්චර පිනක්ද? එහෙමයි. නිර්මල දෙයකට සිත් සතන් යොමු කරනවා කියන්නේ කොච්චර දෙයක්ද? එහෙමයි. ප්‍රඥා ලෝකයට සිත් සතන් යොමු කරනවා කියන්නේ කොච්චර වටින දෙයක්ද? එහෙමයි. ඒතර ඒ වගේ උදාර දෙයකට නිරන්තරයෙන් මේ දෙව් මිනිස් ලෝකයා එහෙම යොමු කරනකොට සසර පුරාවට Tamanටත් මොකද්ද වෙන්නේ? බෝසතාණන් වහන්සේට එතකොට කල්පනා කරලා බලන්න බෝසතාණන් වහන්සේට දැන් අර සම්බුදු බවට පත් වෙන්න ආපු උත්මයට එහෙමයි. දෙවිවරු විසින් ජරාවට පත් වෙන රූපමවාගෙන පෙනී සිටියා. එහෙමයි. ප්‍රඥාව උපද්දන අරමුණු දෙවිවරු දුන්නේ. එහෙමයි ස්වාමීනි. හරි අසරිමත්නේ. පුණ්‍ය සම්පත්තිය. එහෙමයි. ඇයි සසරේ අනිත් සත්‍යය වනසල නැහැ. එහෙයි. අඥාන භවයේ මුදවල නැහැ. එහෙමයි. ලාමක දේවල් තුල පිහිටවල නැහැ. එහෙමයි. ශ්‍රේෂ්ඨ දේවල් වල පිහිටවල තියෙනවා. එහෙමයි. කොච්චර එතකොට දෙමව්පියෝ විසින් රැකවල් දැම්මත් ශ්‍රේෂ්ඨ දේ හිත පිහිටවන්න දෙවිවරු උපකාර කරනවා. එහෙමයි. එහෙනම් ශ්‍රේෂ්ඨ දේ හිත පිහිටවන්න අග්‍ර දේවල් තුල හිත පිහිටවන්න ප්‍රඥා ලෝකයේ හිත පිහිටවන්න අග්‍ර බවට සීලයේ හිත පිහිටවන්නයි මේ ධර්ම දාන දෙන පිරිස මේ දෙව් මිනිස් ලෝකයට මේ අනුග්‍රහ කරන්නේ. එහෙමයි. ඊළඟ ඒ උදාාර පුණ්‍ය සම්පත්තියෙන් සසර පුරාවට මොකද කරන්නේ Tamanට? අග්‍ර බවට අනුග්‍රහ කරවනු Tamanට. ශ්‍රේෂ්ඨ බවට පත් කරවන අනුග්‍රහය Tamanට ලැබෙයි අනිවාර්යයෙන්. උදාාර බවට පත් කරවන අනුග්‍රහය ලැබෙයි. සසර දුක් කෙලවර බවට පත් කරවන අනුග්‍රහය කල්යාණ මිත්‍ර සම්පත්තිය අනිවාර්යෙන් ලැබෙනවා මේ පුණ්‍ය සම්පත්තිය. එහෙමයි. ඒ නිසා මේවන් පුණ්‍ය සම්පත්තිය තමයි තමන්ගේ ජීවිතේ නැවත නැවත අප්‍රමාදීව රැස් කර ගන්න ඕනේ. එහෙමයි. මේ පුණ්‍ය සම්පත්තිය තමයි තමන්ට හැමතිස්සෙම වාසනාව උදා කළ දෙන්නේ. එහෙයි. ඉතින් බලන්න දැන් මේ දේශනාවේ මම ඊට පස්සේ ඊළඟට තීරණය කළා විස්තර කරන්න. දැන් මේ අද අපේ දේශනාවේ මූලික හරය වෙන්නේ කුමක්ද? ධම්මවිචේ සම්පොඥංගේ වඩන හැටි. එහෙමයි. දැන් හරි පුදුමයි. දැන් අර සීල සූත්‍රයෙන් අපි සිහිය වැඩිච්ච කෙනෙක් ධම්මවිචේ සම්පොඥංගට යොමු වෙන හැටි විස්තර කළා. එහෙයි. සිහිය වැඩිච්ච කෙනෙක්. එහෙමයි. මේ සිහිය වැඩිච්ච කෙනා නොවැඩිච්ච කෙනා පුරුදු කළ යුද්ධයක් තමයි මේ කියන්නේ. ශ්‍රද්ධාව තියෙනවා නම් ඇති එකට. එහෙමයි. සිහිය ලොකු දියුණුවක් තියෙන්න ඕනේ. මොකක්ද කියනවා කියන්නේ? මහණෙනි නූපන් ධම්මවිජේ සම්බොජ්ජංග ඉපදීම් පිණිසත් උපන් ධම්මවිජේ සම්බොජ්ජංගේ භාවනාවෙන් සම්පූර්ණ වෙනසත් ආහාර වන්නේ කුමක්ද? එහෙමයි. හරි ලස්සනයි. මහණෙනි කුසල ධර්මයන් මේ කුසල ධර්මයන් තියෙනවා කියන කුසල් අකුසල් කියලා දෙයක් තියෙනවා කියනවා. එහෙමයි. ඒ වගේම වැරදි ධර්මයන් තියෙනවා කියන නිවැරදි ධර්මයන් තියෙනවා කියන මේ ලෝකේ. එහෙමයි. හීන දේවල් තියෙනවා කියන ප්‍රණීත බවට පත් කරන දේවල් තියෙනවා කියනවා. එහෙමයි. කළු සුදු පැහැගත් ධර්මයන් තියෙනවා කියනවා. ඒ කියන්නේ ඒ කාලේ මේ වචන ඔක්කොම පාවිච්චි කරලා තියෙනවා ඒ කාලේ මේ මිනිස්සුන්ට. විවිධ සමාජ ආගම්වල එතකොට විවිධ ශ්‍රමණය බ්‍රාහ්මණය අතර මේ ඔක්කොම වචන පාවිච්චි කරලා තියෙනවා. එහෙමයි. භාග්‍යතුන් වහන්සේත් එතකොට ධර්මයේ දේශනා කරනකොට මේ සියලු වචන පාවිච්චි කරනවා. එහෙමයි. ඒ කුසල් අකුසල් කියන අර්ථයෙන්ම වැරදි නිවැරදි. හීන ප්‍රනීත කළු සුදු කියන වචන ඔක්කොම පාවිච්චි කරනවා. ඒතර මේ සියලු වචන පාවිච්චි කරනවා. එහෙමයි. ඒක කාටවත් ගරහන්න බෑ. ඔය කොහොම නෙවෙයි ඉන්නොත් දැන් එක අවස්ථාවක තියෙනනේ උපාලි කියන සූත්‍රයේ තියෙනවා මේ භාග්‍යතුන් වහන්සේගෙන් අහනෝනේ මේ කර්මය ගැන කියද්දි විග්‍රහයක් තියෙනවනේ. ඊට පස්සේ නිගණ්ඨනාථ පුත්‍රගේ ශ්‍රාවකෙක් කියනවා අපිට කර්මය කියන වචන හරියන්නේ නැහැ කියනවා. අපි පාවිච්චි කරන්නේ දණ්ඩ කියන වචනයයි කියනවා. එහෙමයි ස්වාමීනි. අන්නේ වචන පාවිච්චි කරලා තියෙනවා. එහෙයි. ඒතර ඒක අන්නේ වගේ බුදුරජාණන් දේශනා කරන ඊළඟට අපිට මේ වචනේ රුචි නැහැ කියනවා. තථාගතයන් වහන්සේ පාවිච්චි කරන්නේ කර්මය කියන වචනයයි කියනවා. එහෙමයි. ඒතර ඊතරනේ කතා සල්ලාපය ඇති වෙනවා. අරය දණ්ඩ කියන වචනේ පාවිච්චි කරලා කතා කරන භාග්‍යතුන් වහන්සේ කර්මය කියන වචනේ පාවිච්චි කරලා කතා කරනවා. එහෙමයි. ඒ වගේ අර විවිධ වචන පාවිච්චි කරනවා. එහෙයි. පින්වත් මහන්නි ඒ පිළිබඳ නුවණින් යුක්තව බහුලව මෙනෙහි කිරීමක් ඇද්ද? එහෙමයි. ධම්මවිජේ සම්බොජ්ජංග ඉපදීම පිණිසත් උපන් ධම්මවිජේ සම්බොජ්ජංගේ භාවනාවෙන් සම්පූර්ණ වීමටත් ආහාරය මෙයයි කියනවා. ඒ නිසා කොහේ දිව්වත් වැඩන්නේ මේක කරන්නේ නැත්තම්. එහෙමයි. ධම්මවිජේ සම්බොජ්ජංගේ වැඩින්නේ. එහෙයි. ධම්මවිජේ සම්බොජ්ජංගේ ප්‍රඥාවට සමාන කරන සමහර තැන්වල. සම්මා දිට්ඨියට සමාන කරනවා සමහර තැන්වල. එහෙමයි. ඒතකොට මේ ධම්මවිජේ සම්බොජ්ජංගේ තමයි කියනවා කෙලෙස් නසන්නේ. එහෙයි ස්වාමීනි.
කෙලෙස් නසන්නේ ධම්මවිජය සම්බොජ්ජංගේ ප්‍රඥාවෙන්. එහෙමයි. සම්මා දිට්ඨිය. නසන්නේ දැන් ඔය අජිත කියන සූත්‍රය විස්තර කරනවා සංවර වෙන්නේ සිහියෙන් කියනවා. එහෙයි ස්වාමීනි. වේලන්නේ ප්‍රඥාවෙන් කියනවා. ඒ කියන්නේ කෙලෙස් කියන්නේ කෙලෙස් හිත ඇතුලේ කෙලෙස් ගලනෝනේ. ගලනකොට සංවර වෙලා ඉන්නේ සිහියෙන් කියනවා. එහෙයි. ඒතර ඒ කෙලෙස් හිඳලා වේලලා දාන්නේ ප්‍රඥාවෙන් කියනවා. එහෙයි. ප්‍රඥාව කියන්නේ ඒකයි අර සීල මහරහතන් දේශනා කළේ ඒකයි සීලයෙන් අග්‍ර බවට පත් කරනවා ප්‍රඥාවෙන් උත්තම බවට පත් කරනවා කියලා. එහෙමයි. ස්වාමීනි කෙලෙස් ධර්මයන් අනිත්‍ය අනාත්ම වශයෙන් මෙනෙහි කරමින් ආදි වශයෙන් සිඳිනවා කියන්නේ ප්‍රඥාවෙන් නේ? ප්‍රඥාවෙන් සිඳින්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට ඒකට ප්‍රඥාව වඩන්න නම් එයා බොහෝ කල ජීවිතේ අර සීලය වඩනෝ වගේම මෙන්න මේ කියන ධර්මයේ වඩන්න ඕනේ. මොකද්ද? ඒ හැම බොහෝ කල කුසල් ගැන සිහි කරන්න ඕන. සතුම් මැරීම කියන්නේ කුසලය. එහෙමයි. සොරකමින් වැළකීම කියන්නේ කුසලයක්. වැරදිකාම සේවනයෙන් වැළකීම කියන්නේ කුසලයක්. එහෙමයි. බොරුවෙන් වැළකීම කියන්නේ කුසලයක්. කේලමින් වැළකීම කියන්නේ කුසලයක්. දස කුසල් එකිනෙකට සිහි කරන්න මේ දේවල් කුසල්. සතුම් මැරීම කියන්නේ අකුසලයක්. හොරකම කියන්නේ අකුසලයක්. වැරදිකාම සේවනය කියන්නේ අකුසලයක්. බොරු කීම කියන්නේ අකුසලයක්. මේ අකුසල කියන ඒවා මනසට අරමුණු කරවන්න ඕන නිරන්තරයෙන්. එහෙමයි. ඒතර මනසට නිරන්තරයෙන් අරමුණු කරන්න. එතකොට එයා ඉස්සෙල්ලම ඒකට අර මේ පරතෝ ഘോഷය කියන්නේ අනිත්‍යයෙන් අහපු දහම් දැනුම ප්‍රයෝජනට ගන්නවා. එහෙමයි. ප්‍රයෝජන අරගෙන ඊට පස්සේ යාගේ මනස ඒක අංගයක් බවට පත් කරන්න ඕනේ. ඇහුවට මදි. එහෙමයි ස්වාමී. අහලිවල මතකින් කියන දේ සමහරවිට කාලීනව අමතක වෙන්න පුළුවන්. එහෙමයි. මතකයේ ස්වභාවය ඒක තමයි. එහෙමයි. හැබැයි මතකයේ දරාගත්තු දේ මානසිකාර්ය කරලා එයා මනස තුල අංගයක් බවට පත් කළොත් ඒ අංගය ලේසියෙන් නැති වෙන්නේ නැහැ මනසේ. එහෙමයි. ඒකට කියනවා ඉන්ද්‍රියක් කියලා. බොජ්ජංගයක් කියලා. එහෙමයි. ප්‍රඥාවක් කියලා. එහෙමයි. එතකොට ඒක වෙන්නේ කොහොමද? වෙන කිසි ක්‍රමයකට වෙන්නේ නැහැ. මේක බොහෝ තැන්වල තියෙන ඔය චූලකම විභංග සූත්‍රයේ තියෙනවා. එහෙමයි. මේ අහනවා මේ සමහර කට්ටිය ප්‍රඥාවන්ත වෙන්නේ සමහර කට්ටිය මෝඩ වෙන්නේ කියලා. ඒකට කියන්නේ මේකම තමයි. සසරේ බොහෝ කරක් කුසල අකුසල් විමසපු කට්ටිය, වැරදි නිවැරදි ධර්මයන් විමසපු කට්ටිය, හීන ප්‍රනීත ධර්මයන් සුදු පැහැගත් ධර්මයන් විමසපු කට්ටිය මේ ජීවිතේ ප්‍රඥාවන්තයි කියලා. එහෙමයි. අනික කට්ටිය දුෂ්ප්‍රඥයි කියලා. එහෙනම් මේ දුෂ්ප්‍රඥ භවයේ රහස කුමක්ද? කුසල අකුසල් බොහෝ කලක් විමසලා නැහැ. එහෙමයි. ඊළඟට හීන ප්‍රනීත පොඩ්ඩක් කල්පනා කළාට මදි. එහෙමයි ස්වාමී. පොඩ්ඩක් කල්පනා කළාට මදි. මේක බොහෝ කලක් වඩන්න ඕන. මේ ජීවිත කාලෙත් ඒතර වැඩිමේ අවසන් වෙන්නේ කවද්ද? එයාට ඒක අවබෝධයක් බවට පත් වෙලා නම් තියෙන්නේ. අවබෝධයක් බවට තමන්ගේ හිත ඇතුලේ ඉන්ද්‍රියක් බවට පිහිටලා නම් තියෙන්නේ. එහෙමයි. අවබෝධයේ පිරිස අංගයක් බවට පත් වෙලා නම් තියෙන්නේ, පිහිටලා නම් තියෙන්නේ. ඒතර මේ උපදවගත්තු අංගයේ ස්වභාවය තමයි කොහොමද? කෙලෙස් හිඳින්න පුළුවන්. කෙලෙස් එනකොට ඒක පාවිච්චි පිහිටවන විතරයි තියෙන්නේ. කෙලෙස් හිඳිලා යනවා. එහෙමයි ස්වාමී. හිතන්න ඕන ලාමක අකුසල ධර්මයක් හිතට එනවා කියලා. එහෙයි. අර සිහි කරපු දේ හිතට ගන්නකොටම අර අකුසලයේ සිඳිලා යනවා. එහෙමයි ස්වාමීනි. ඒ තරම් ආශ්චර්යයක් වෙනවා. එහෙයි. ඒ තරම් ආශ්චර්යයක්. එහෙයි. ඒතකොට මේ දුක නම් වූ ආරි සත්‍ය සියලු කුසල් දමේ. එතකොට යම්තා කුසල් ඇද්දී කුසල් ඔක්කොම දාන්න පුළුවන් කියන චතුරාර්ය සත්‍යෙට. එහෙමයි. සියලු කුසල් දාන්න පුළුවන් කියන චතුරාර්ය සත්‍යෙට. එහෙනම් මේ දුක නම් වූ ආරි සත්‍ය විමසීම. දුකේ හට මේ දුක්ඛ සමුදය විමසීම. දුක්ඛ නිරෝධය විමසීම. මාර්ගය විමසීම. අර දේවල් බහුල කළ තියෙන ශ්‍රාවකයට එන අකුසල් ඔක්කොම සිඳින්න පුළුවන්. එහෙමයි. හිතේ උපද්දවන විතරයි තියෙන්නේ. එහෙයි. ඇහැ තියෙන කෙනා ඕනම දෙයක් දිහා බලන්න ඉක්මනින්ම හිත පිහිටවන්නේ යම්සේද ධම්මවිජය වඩපු කෙනා එහෙමයි. හරේ කෙලිස් ගඟ ගලනකොටම ඒක ඉස්මතු කරන්න විතරයි තියෙන හිත ඇතුලේ. ප්‍රකට කරවන්න විතරයි තියෙන්නේ. අරමුණු කරවන්න විතරයි තියෙන්නේ. මානසිකාර්ය කරවන්න විතරයි තියෙන්නේ. කෙලිස් ගඟ සිඳිලා යන්න හේතු වෙන්නේ. එහෙමයි ස්වාමීනි. හරි පුදුම දෙයක්. හරි සුවයක් අත්විඳිනවා. හරි සුවයක් අත්විඳිනවා. ප්‍රඥාව කියන බොජ්ජංගේ යම් කිසි කෙනෙකුගේ ජීවිතේ වැඩිලා තියෙනවනේ. එහෙමයි. මේ සමහර ලස්සන දේශනා තියෙනවා මහත්තයා මම ඉස්සරහට ඒක කියන බලාපොරොත්තු තියෙනවා. මේ සමහර ශ්‍රාවකයන් වහන්සේලා මේ හිතු විදියට බොජ්ජංග තුල හිටපු විදිය. එහෙමයි. හරි ලස්සනයි. එහෙයි. උපවාණ කියලා සූත්‍රයක් තියෙනවා මම මතක හැටියට මම ඒක ඉස්සරහදී මේ විස්තර කරන්න. එහෙමයි. ඒතර බලන්න ඊළඟට මේ මෙහෙමත් විමසන්න ඕනේ. දැන් දස කුසල් විමසන්න ඕනේ හැමතිස්සෙම. එහෙමයි. දවසකට ඒතර පැයක්වත් මේව විමසන්න පුරුදු වුණොත් එහෙමනේ. මේ ඔක්කොම දේවල් ටික. එහෙමයි. ඊළඟට තමයි මිච්ඡා ප්‍රතිපදාව සම්මා ප්‍රතිපදාව විමසන්න ඕනේ. කොහොමද? සම්මා දිට්ඨිය.
එහෙමයි. ඒතර කෙලෙස් දුරු කරන සම්මා සංකල්ප කෙලෙස් දුරු කරනවා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මේ දේවල් තණ්හාව දුරු කරනවා, දුක අවබෝධ කරනවා කියලා අරමුණු කරවන්න ඕන හිතට. එහෙමයි ස්වාමීනි. දැන් ඕනම දෙයක් හිතට අරමුණු කරවන්න නැත්නම් අමතක වෙලා යන්නේ නැද්ද? අමතක වෙලා. පොඩි පිරිතක් වුණත් එහෙමනේ මහත්තයා. එහෙමයි. ධම්මපදයේ ගාථාවක් වුණත් මතක හිටියත් ආය ආය අරමුණු කරවන්න නැත්නම් මොකද වෙන්නේ? අරමුණු වෙන්නේ නැහැ. ඒක තමයි හිතේ ස්වභාවය. එහෙමයි. ඒතර අරමුණු වෙන්නේ නැත්නම් ඕන වෙලාවට ගන්න බැරි නම් ප්‍රඥාව බවට කොහොමදපත් වෙන්නේ? එහෙමයි. ඉතින් මෙහිදිත් අමතක වෙනවා නම් දෙවියන් අතර ගිහිල්ලා කොහොමද ඒක එළියට ගන්නෙ? බෑනේ. දෙවියන් අතර ගියට පස්සේ එළියට එන්නේ නැහැ ඒක. එහෙයි ස්වාමීනි. එහෙනම් මේ චතුරාර්ය සත්‍ය කොච්චර විමසන්න ඕනද? සතර සතිපට්ඨාන කොච්චර මේ අපි සජ්ජායනා කළා මේ අර්ථ විමසන්න ඕනද කොච්චර? එහෙමයි. ඊළඟට මිත්‍යා ප්‍රතිපදාව මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය, මිත්‍යා ප්‍රතිපදාව. එහෙමයි. මිත්‍යා මේ සංකල්ප, මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා ජීව, මිත්‍යා වායාම, මිත්‍යා සති, මිත්‍යා සමාධි. එහෙමයි. මේ මිත්‍යා ප්‍රතිපදාවයි කියලා විමසන්න ඕන. එහෙමයි. ඊළඟට දැන් පංච උපාදානස්කන්ධය ආදීන කැමති කෙනා ඒක විමසන්න ඕන. එහෙමයි. ආයතනයන්ගේ ආදීන විමසන්න ඕන. කුසල්. එහෙමයි ස්වාමීනි. දැන් අපි සාමාන්‍ය කරන්නේ මේ පංච උපාදානස්කන්ධය මේ ආස්වාදනයේ සිහි කරන්නේ අකුසල. එහෙමයි ස්වාමීනි. ආයතනයන්ගේ ආස්වාදي සිහි කරන්නේ මනසිකාරය කරන්නේ අකුසල. ඒතර ඒව සිහි කරන්න ඕන අපි. එහෙයි ස්වාමීනි. ඒතර මේව නිරන්තරයෙන් ඊළඟට පටිච්ච සමුප්පාදේ. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් තමයි සංස්කාර ඇති වෙන්නේ. අවිද්‍යාව උපදින විට තමයි සංස්කාර උපදින්නේ. අවිද්‍යාව නැතිවීමෙන් තමයි සංස්කාර නැති වෙන්නේ. අවිද්‍යාව නිරුද්ධ වීමෙන් තමයි සංස්කාර නිරුද්ධ වෙන්නේ. ওই හැම ධර්මයක්ම එක සැරයක් නෙමෙයි, දෙසරයක් නෙමෙයි, තුන් සැරයක් නෙමෙයි. එහෙමයි. ලක්ෂ කෝටි වාර ගානක්. එහෙමයි. නැවත නැවත හිතට අරමුණු කරවන්න ඕන. එහෙයි. අරමුණු කරවන වැඩි වෙන්න හිත ඇතුලේ බැස ගන්න ප්‍රමාණය වැඩි වෙලා යනවා. පිහිටන ප්‍රමාණය මේ වැඩි වෙලා යනවා. එහෙමයි. දැන් ඒ ලෙවල් විභාගයකට සාමාන්‍ය පෙළ විභාගයකට එකම දේ කී සැරයක් පාඩම් කරනවද? එහෙමයි. ඇයි එච්චර ඒක හිතට අරමුණු කරවල නැත්තම් අර පුංචි කාලයක් තුළ අරක හිත ඇතුලෙන් එළියට ගන්න බෑ. එහෙමයි. හැබැයි හිතට අරමුණු කරවපු ප්‍රමාණයට වැඩි වෙන්න මොකද වෙන්නේ? එළියට ගන්න ලීසි. එහෙයි ස්වාමීනි. එළියට ගන්න ලීසි. එහෙමයි. එතකොට දැන් බලන්න අර පැත්තෙන් 100ට උපකාර කරන ධර්මයන් තුල අරමුණු හිත උපද්දනවා වගේම ධම්මවිජේ වැඩෙන අරමුණුත් එතකොට හිත ඇතුලේ බලවත් කරනවා. එහෙමයි. හිත ඇතුලේ දියුණු කරනවා. ඊට නීවරණ ධර්ම ගැන එතකොට දැන් සතර සතිපට්ඨානෙ ගොඩාක් දේවල් තියෙනවා. එහෙමයි. සතර සතිපට්ඨානෙ සිහිනුවණින් යා ප්‍රඥායනා කරමින් විමස ඉන්න පුරුදු කෙනෙක් වුණොත් එහෙම කොච්චර ලාභයක්ද? කොච්චර රැකවරණයක්ද? එහෙමයි. එතකොට ඒවා හිතට අරමුණු කරන ප්‍රමාණය වැඩි වෙන්න මොකද්ද වෙන්නේ? විස්තර කරනවා නුවණින් යුක්තව බහුලව මෙනෙහි කරද්දී නැද්ද? එහෙමයි. නූපන් ධම්ම විජේ සම්බොජ්ජංග ඉපදීම් පිණිස හේතු වෙනවා කියනවා. එහෙමයි. උපන් ධම්ම විචය සම්බොජ්ජංගේ භාවනාවෙන් සම්පූර්ණ වීමට මේ ආහාරයයි කියනවා. එහෙමයි. හරි පුදුම දෙයක් ඒක. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න මේ විදියට සිහි කර එයා අරමුණු කළේ නැත්තම් එයාට මේකේ ප්‍රතිලාභය අත්විඳින්න හම්බෙන්නේ නැහැ. එහෙමයි. ඊළඟට හරි ලස්සන කාරණාවක් තියෙනවා මම මේ මිනිඳු රාජ ප්‍රශ්න පොතේ ලස්සන ප්‍රඥාවේ ස්වභාවය. එහෙමයි ස්වාමීනි. ඒතර මේ ප්‍රඥාව ධම්මවිජය සම්පොජ්ජංගය සම්පජානි සම්මාදිට්ඨි මේ ඔක්කොම එකට සම්බන්ධයි. එහෙමයි. ස්වාමීනි නාගසේනයන් වහන්සේ ප්‍රඥාවේ ස්වභාවය මොකක්ද කියලා අහනවා. මහරජාණනි මා විසින් ඔය කරුණ පවසා නොතිබින්නේද කියලා අහනවා. ඉස්සෙල්ලා කියන කියලා දීලා තියෙනවා. සිඳ බිඳ දැනීමේ ස්වභාවය ප්‍රඥාවයි කියනවා. එහෙමයි. කුමද සිඳ බිඳ දාන්නේ? කෙලිස්. එහෙමයි. එමෙන්ම ආලෝක ඉපදවීමේ ස්වභාවය ප්‍රඥාවයි කියනවා. එහෙමයි. ඉපදීම දුකක් කියලා හිතට අරමුණු කරවන්නේ ප්‍රඥාවයි. එහෙමයි. ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුකක් කියලා හිතට අරමුණු කරවන්නේ ප්‍රඥාවයි. එහෙමයි. ඒ සිහිය උපද්දලා දෙන්නේ ප්‍රඥාවයි. ප්‍රියයන්ගෙන් වෙන් වෙලා බැටකද්දී මේක දුක නම් වූ ආර්ශත්‍යය කියලා අරමුණු කරවන්න හිතට සිහි කරලා දෙන්නේ ප්‍රඥාවෙන්. ඒතර කෙනෙක් නෙමෙයි මේ කරලා දෙන්නේ ඒක. තමන්ගේ හිත තුළ උපද්දව ප්‍රඥාවෙන්ම හිතට අරමුණු කරලා දෙනවා. අරමුණු වෙද්දි මොකද වෙන්නේ? අර ශෝකේ සංසිඳිලා යනවා. හරි පුදුමයි ඒක. වැඩිච්ච හිතක් තියෙන කෙනාට ආලෝක ඉපදවීමේ ස්වභාවය ප්‍රඥාවයි කියනවා. ඒතර ඒක ආලෝකයක්. ඇයි ශෝකයෙන් හිත නිදහස් කළා, පරිදේව වලින් හිත නිදහස් කළා, දුක් දුම්නස් වලින් හිත නිදහස් කළා. එහෙමයි.
එතකොට යා සැනසුණු සිතින් වාසය කරන්නේ අර ආලෝකයත් එක්ක. එහෙමයි. ස්වාමීනි ප්‍රඥාලෝක ඉපදීමේ ස්වභාවයෙන් යුක්ත වන්නේ කෙසේද කියලා අහනවා. ප්‍රඥාව ආලෝක ඉපදීමේ ස්වභාවයෙන් යුක්ත වන්නේ කොහොමද කියලා අහනවා. මහරජාණනි ප්‍රඥාව උපදින කල්ලි අවිද්‍යාව අන්ධකාරي දුර වෙලා යනවා කියනවා. එහෙමයි. විද්‍යා ආලෝකය හට ගන්නවා කියනවා. එහෙමයි. අවබෝධ ඥානය නම් වූ ආලෝකය ප්‍රකට වෙනවා කියනවා. ආරි සත්‍යය ඊට හොඳින් පැහැදිලි වෙයි කියනවා. ඉතින් එහෙමයි ස්වාමීනි. ඊළඟට කියනවා ඒ තුලින් යෝගාවචරතේ මේ අනිත්‍ය වශයෙන් වේවා දුක් වශයෙන් වේවා අනාත්ම වශයෙන් වේවා සම්‍යක් ප්‍රඥාවේ යථාර්ථය දකින කෙනෙක් බවට පත් වෙනවා කියනවා. එහෙමයි ස්වාමීනි. ප්‍රඥාවේ ස්වභාවය. එහෙයි. හරි ලස්සනයි නේද? ස්වාමීන් උපමාවක් අදාළ වෙනවා. කියන මහරජාණන් එක මේ වගේ දෙයක් කියනවා. අන්ධකාර නිවසකට පුරුෂයේ පහනක් රැගෙන ඉන්නවා කියනවා. එහෙමයි. පහන් එළිය ඇතුල් වෙද්දිම මොකද වෙන්නේ? අඳුර නැතිලා යනවා කියනවා. ලස්සන දෙයක් නේද? එහෙයි ස්වාමීනි. එතකොට ඉපදීම ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව පිළිබඳ වැටහීමක් නැති කෙනාට දුක හට ගැනීම පිළිබඳ වැටහීමක් නැති වෙන කෙනාට චතුරාර්ය සත්‍ය නම් වූ ප්‍රඥා ලෝකේ හිත ඇතුළේ උපදිනකොට මොකද වෙන්නේ? අර අඳුර නැතිලා යනවා. ඒ අඳුර නැති වෙනකොට තමයි ඒ කාලේ හිටපු කට්ටිය කියන්නේ ආශ්චර්යයි ස්වාමීනි, අద్භූතයි ස්වාමීනි, අටට හරවපු දෙයක් උඩට හැරෙව්වා වගේ ස්වාමීනි. එහෙමයි. උදාන ප්‍රකාශ කරන්නේ නැද්ද ගිහි කට්ටිය පවා? එහෙයි. ස්වාමීනි අඳුරින්න කෙනෙකුට තෙල් පහනක් දැල්ලුවා වගේ ස්වාමීනි. මේ විදිහට ධර්මයේ දේශනා කළ ස්වාමීනි මම භාගතුන් වහන්සේ සරණ යනවා. උදාන පහළ වෙනවා. එහෙමයි. ඊළඟට කියනවා එළිය උපදී කියන ආලෝකේ පැතිරේ කියන නිවසේ ඇති රූප ආදී ප්‍රකට වෙන පටන් ගන්නවා කියන ආලෝකයත් එක්ක. එහෙමයි. දැන් අඳුරේ තියෙනකොට ආල්මාරිය පේන්නේ, පුටුසෙටි පේන්නේ, මේ දොරවල් පේන්නේ, නම් මොකුත් පේන්නේ නැහැ. ආලෝකෙ ඉපදිච්ච ගමන් මොකද වෙන්නේ? අර ඔක්කොම පේන පටන් ගන්නවා. එහෙමයි ස්වාමීනි. මහරජාණන් ඔය ආරින් ප්‍රඥා උපදින කල්ලි අවිද්‍යාව අන්ධකාරي දුරු වෙලා විද්‍යා ආලෝකෙ හට ගන්නවා. දෘෂ්ටි කියන ඒවා පේන්න පටන් ගන්නවා. අසත්පුරුෂයා පේන්න පටන් ගන්නවා. සත්පුරුෂයා පේන්න පටන් ගන්නවා. ධර්මයේ පේන්න පටන් ගන්නවා. අධර්මයේ පේන්න පටන් ගන්නවා. දෘෂ්ටි ජාලා පේන්න පටන් ගන්නවා. තමන්ගේ හිතේ ගලන සසර සැඩපහර පේන්න පටන් ගන්නවා. එහෙමයි. අවබෝධ ඥානය නම් වූ ආලෝක ප්‍රකට වේ. ආර්ය සත්‍ය ඊට හොඳින් පැහැදිලි වේ කියනවා. එහෙමයි. ඒ තුලින් යෝගාවචරතේ මේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් සම්‍යක් ප්‍රඥාවෙන් යථාර්ථ දකින කෙනෙක් බවට පත් වෙනවා කියනවා. එහෙමයි. ඔය ආවරින් මහරජාණන් ආලෝකය ඇති කරන ස්වභාවයෙන් යුතුයි ආලෝකය ඇති කරන ස්වභාවයෙන් යුතුව ප්‍රඥාව තිබෙන්නේ කියලා කියනවා. එහෙමයි. ඒතර මේ ආලෝකය නිකම් මේ ලයිට් එකක තියෙන ආලෝකය වගේ නෙමෙයි. එහෙමයි. ඒ ආලෝකය සසර දුක් ක්ෂය කරන ආලෝකයක්. එහෙයි. සතර පායට බිඳින සතර පායට බඳින සංයෝජන තියෙනවා නම් ඒ සතර පායට බඳින සංයෝජන දුරු කරන ආලෝකයක්. එහෙමයි. ඒ නිසා ඒකට දහම් මැසක් කියන වචනේ පාවිච්චි කරනවා. ප්‍රඥාව කියන වචනේ පාවිච්චි කරනවා. ආලෝකය කියන වචනේ පාවිච්චි කරනවා. ඥානය කියන වචනේ පාවිච්චි කරනවා. එහෙමයි. ඔය විදිහට මේ නාගසේන මහරහතන් වහන්සේ හරි ලස්සනට ප්‍රඥාවේ ස්වභාවය විස්තර කරනවා. ඊළඟට හරි ලස්සන මේ යෝනිසෝ මනසිකාරී ස්වභාවය හරි ලස්සනට විස්තර කරනවා. ස්වාමීන් නාගසේන වහන්සේ මනසිකාරයේ ස්වභාවය කුමක්ද? බලන්න මේ මනසිකාරය මොකක්ද බහන කරන්නේ? දැන් අපි කිව්වනේ මේ සීය පිහිටන මනසිකාරය බහුල කරන්න. එහෙමයි. ඊට පස්සේ මේ ධම්ම විජය මේ වඩන මනසිකාරය බලවත් කරන්න. එහෙමයි. දැන් අද අපි මේ කිව්ව කියලා දුන්නා. එතකොට මේ මානසිකාරයේ ස්වභාවය මොකද්ද? ප්‍රඥාවේ ස්වභාවය මොකද්ද? ඒක දෙකක්. එහෙමයි ස්වාමීනි. ඒතර මානසිකාරයෙන් තමයි ප්‍රඥාව උපදින්නේ. එහෙමයි. ඒතර මේ ප්‍රඥාව උපදිනකන් තමයි මානසිකාරයෙන් ජීවත් වෙන්න ඕන. එහෙමයි. මානසිකාරය ඉපදුනාට බලවත් වුණාට පස්සේ සති සම්පජානෙ ගොඩ නැගිනවා. ඊට පස්සේ යාගේ ගමන තියෙන තනිකර ප්‍රඥාවයි. එහෙමයි. මහරජාණන් මානසිකාරයේ ස්වභාවය තමයි කියන යමක් ඒක රාශී කිරීම. ප්‍රඥාවේ ස්වභාවය තමයි කියන යමක් සිඳ බිඳ දැමීම. එහෙමයි සර්. හරි ලස්සනයි නේද? එහෙයි. එතකොට විස්තර කරනවා මානසිකාරය යමක් ඒක රාශී කරන්නේ කෙසේද කියලා අහනවා. එහෙමයි. ප්‍රඥාව යමක් සිඳ බිඳලා දාන්නේ කොහොමද කියලා අහනවා. අනේ මේක උපමාවකින් කියලා දෙන්න. එහෙමයි. ඊට පස්සේ කියන මහරජාණනි ඔබ යවමිටිය ගැන දන්නවද කියලා අහනවා. එසේ ස්වාමීනි මම දන්නවා කියනවා. මහරජාණනි යව නෙලන උදවිය ඒ කියන්නේ දැන් අද ගොයන්නේ තියෙන්නේ. එහෙමයි සර්. යවමිටිය සකසන්නේ කෙසේද කියලා අහනවා. එහෙමයි. ඊට ස්වාමීනි පළමුවෙන් වම් මතින් යවමිටිය කියන්නේ දැන් මේ වීනම් වී. එහෙමයි. ගොයම් මිටිය අල්ල ගන්නවා කියන වම් මතින්. එහෙමයි. දෙවෙනු දකුණු අතින් දෑකැත්තේ සිඳ තමයි කියනවා. එහෙමයි. මහරජාණන් වගේ තමයි කියනවා. මානසිකාරයෙන් එක්රැස් කරනවා කියනවා. ප්‍රඥාවෙන් සිඳලා දානවා කියනවා.
එහෙමයි. තේරුණාද? එහේ ස්වාමී. එතකොට වම් අතින් ගොයම් මිටිය එකට එක රාශී කරනවනේ. එහේ. ඒ වගේ තමයි කියන අපේ හිතේ උපදින මානසිකාරය. එහේ. දැන් ඔය සතර සතිපට්ඨානෙන් අනුස්සති ධර්ම වලින් සතර මේ ඊළඟට මේ සතර බ්‍රහ්ම විහරණ වලින් එහෙමයි. කරන්නේ කුමක්ද? නීවරණ ඔස්සේ ගලන හිත ඒක රාශී කරනවා. එහෙමයි. නීවරණ ඔස්සේ ගලන හිත ඒක රාශී කරන්නේ මානසිකාරය. යෝනිසෝ මානසිකාරය. එහෙමයි ස්වාමීනි. යෝනිසෝ දැන් බලන්න ආනාපාන සතියට වේවා අසුබරමනකට වේවා මේ ධර්ම ශ්‍රවණයට උනත් බලන්න. එහෙමයි. දැන් මේ නීවරණ ඔස්සේ ගලන හිත දැන් මේ ධර්ම ශ්‍රවණයම මානසිකාරය දැන් එකතෙන් කරලා තියෙන්නේ. ඒ එක්තැන් කරපු හිතේ තමයි ප්‍රඥා ලෝකෙ උපදින්නේ. ඒ එක්තැන් කර කර කාලයක් ඉන්නකොට ප්‍රඥා ලෝකෙ ඉපදිච්ච ගමන් මොකද වෙන්නේ? කපලා දාන්න පුළුවන්කම තියෙනවා. අකුසල් සිඳලා දාන්න. අකුසල සිඳලා දාන්න එතනින්. කෙලෙස් සිඳලා දාන්න එතනින්. තෘෂ්ණාව සිඳලා දාන්න එතනින්. එහෙමයි. අවිද්‍යාව සිඳින්න එතනින්. එහෙමයි. මහරජාණනි යවමිටිය වම් අතින් අල්ලගෙන දෑකැත්ත දකුණු අතින් ගෙන සිඳින්නේ යම්සේද. ඒ අයුරින්ම මහරජාණනි දහමේ හැසිරෙන ශ්‍රාවකයා හෙවත් යෝගාවචරතෙමි මානසිකාරේ මනස අල්ල ගන්නවා කියනවා. එහෙමයි ස්වාමීනි. මානසිකාරේ මනස අල්ල ගන්නවා කියනවා. ප්‍රඥාවෙන් සිඳලා දානවා කියනවා. එහෙමයි. මේ අයුරින් මහරජාණනි දහමේ හැසිරෙන ශ්‍රාවකයා හෙවත් යෝගාවචරතෙමි මානසිකාරය කර කර යෝනිසෝ මානසිකාරය යෙදී දැන් අසුබය කියලා හිතන්න. එහෙමයි. ඒතකොට අසුබය සිහි කර කර විවිධ අරමුණු වල ගලන සිත අසුබට ඒක රාශී කරනවා. එහෙමයි. බුදුගුණ හිතන්නකො බුදුගුණ වලට මනස ඒක රාශී කරනවා. එහෙමයි. ධර්ම ශ්‍රවණයට ඒක රාශී කරනවා. ආනාපාන සතියට ඒක රාශී කරනවා. එහෙමයි. යම් දවසක් එනවා ඒක රාශී කරද්දී අර තමන් මේ සිහි කරපු දේ ප්‍රකට වෙන ස්වභාවයක් එනවා. එහෙමයි. අසුබේ ප්‍රකට වෙනවා. එහේ. චතුරාර්ය සත්‍ය නම් දුක නම් ආර්ය සත්‍ය ප්‍රකට වෙච්ච ගමන් මොකද වෙන්නේ? අර එකතු කර යම් දවසක නීවරණ හිටියාද අර නීවරණ ටික සිඳලා දාන්නේ අර ප්‍රඥාවෙන්. එහෙමයි. දැන් අසුබය හොඳට ප්‍රකට වුණා කියලා හිතන්නකො. අසුබය ප්‍රකට වෙච්ච ගමන්ම රාගය ඡය කළා දානවා. අසුබය ප්‍රකට වීම කියන්නේ ප්‍රඥාවද? ප්‍රඥාව. එහෙමයි ස්වාමී. අසුබය ප්‍රකට වීම කියන්නේ ප්‍රඥාව. එහෙමයි. මෛත්‍රී බහුල වෙලා ගිහිල්ලා මෛත්‍රී ප්‍රකට වෙච්ච ගමන් ද්වේෂය ඡය වෙලා යනවා. එහෙමයි. එහේ. ධර්මී චතුරාර්ය සත්‍ය නම් වූ මහා කුසල ධර්මයන් කොට එහෙමයි. සියලු කුසල් එකතු කරන්න පුළුවන් චතුරාර්ය සත්‍යයට. ඒ චතුරාර්ය සත්‍ය නම් වූ ධම යම් කිසි කෙනෙකුගේ චිත්ත සංතානෙ බලවත් වුණා කියන්නේ ප්‍රකට වුණා කියන්නේ අර මානසිකාරයෙන් බැඳ හිටපු කෙලිස් ගඟ සිඳලා දාන තැන. එහෙමයි. ඒතකන් තමයි අපිට මානසිකාරය අවශ්‍ය වෙන්නේ. දුක් සහිතයි, සමහරට පීඩාකාරී, බෙහෙසයි. ප්‍රඥාව උතුම් කාරණාව. ප්‍රඥාව උත්තම කාරණය. එහෙමයි. ඒක තමයි සීල මහරහතන් දේශනා කළේ. සීලය අග්‍ර බවට පත් කරනවා, ප්‍රඥාව උත්තම බවට පත් කරනවා. එහෙමයි. එහෙනම් මේ උත්තම බවට පත් කරවන දහමක දෙව් මිනිස් ලෝකයා නිරත කරන එහෙමයි. මේ ධර්ම ශ්‍රවණයයි මේ දෙව් මිනිස් ලෝකයට මේ දෙන්නේ. එහෙමයි. සර් මේ ධර්ම දේශනාවේ පින්කම කොච්චර උදාාර පුණ්‍ය සම්පත්තියක්ද? එහෙමයි. ඒතර දෙව් මිනිස් ලෝකයාගේ චිත්තසංතානෙ මේ උත්තම ප්‍රඥා ලෝකයට හිත පැහැදුනොත් එහෙමයි. අග්‍ර සීල සම්පත්තියට හිත පහදිනවා කියලා කියන්නේ. එහෙමයි. ඒ අයගේ චිත්තසංතානෙ මේ උතුම් දහමට හිත පැහැදුනා කියන්නේ අග්‍ර දේටම පැහැදුනා වෙනවා. එහෙමයි. අග්‍ර දේට පැහැදුනා කියන්නේ අග්‍ර විපාකයට ලැබෙනවා. එහෙනම් දායකයන්ට මොකද්ද ලැබෙන්නේ එතකොට? ඒකට අනුග්‍රහ කරපො. එහෙනම් ධර්ම දානේ දීපු අයට අග්‍ර දේවල් සසරේ ලබන්න. අග්‍ර දේවල් සසරේ කරන්න. සමහර අයනු දන් දෙන්න විතරයි පුළුවන් සිල් රකින්න බෑ. එහෙමයි. බණ අහන්න බෑ. එහේ. ප්‍රඥාව දිනු කරන්න බෑ. භාවනා කරන්න බෑ. ඒ වගේ අග්‍ර දේවල් කරන්න බැරි අය. අග්‍ර දේවල් වලට අනුග්‍රහ සලසලා නැහැ. එහෙමයි. එහෙනම් අග්‍ර දේවල් වලට අනුග්‍රහ සැලසුවොත් අග්‍ර දේවල් ලබන්න පුළුවන්. එහෙනම් අග්‍ර දේවල් ලබන ශ්‍රේෂ්ඨ දේවල් ලබන උත්තම දේවල් ලබන උදාාර පුණ්‍ය සම්පත්තිය තමයි මේ රැස් කරගත්තේ. ඒ නිසා මේ පුණ්‍ය සම්පත්තිය සසර දුක් ක්ෂය කිරීම පිණිසම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සද්ධර්මයේ අද දවසෙත් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ පෙන්වා වදාළ අපට අනුකම්පා ඇතිය පූජනීය මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනාමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි මේ උදාවනේ පුණ්‍යානුමෝදනාව සිදු කරන මොහොත අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා.
අවසරයි ස්වාමීනි. පින්වත්නි, අද දින දහම් කැඩපත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ අනුරාධපුර පළමු පියවර හරිශ්චන්ද්‍ර මාවත අංක 388-21 යන ලිමසේ පදිංචි විශ්‍රාමික ප්‍රාදේශීය දුම්රිය ප්‍රවාහන අධිකාරී පින්වත් ආර්.එම්. තිලකරත්න පින්බර මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා ඒක රාශී වෙලා ඉතින් මේ රැස් කරගත්තු උදාාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා ඒ වගේම සක්දෙවිඳුන් විස්කන් දෙව්පුතු සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශ භාර පළාත් භාර සියලු දෙවිවරුන්ටත් සම්බුද්ධ ශාසනය ගැන පහන් කරගෙන සිටින සියලු දෙවිවරුන්ටත් සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන් ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණී පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවන්ට සලසා දෙත්වා. සදහැවත් ගිහි පිරිසට සලසා දෙත්වා. පින්වත් ආර්.එම්. තිලකරත්න පින්බර මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාටම සලසා දෙත්වා. දෙවියෝ තුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළා වූ උදාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේටත් මහා සංඝරුවනටත් අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම 2020 ඔක්තෝබර් මාස 13 වන දිනට 76 වන දින උපන්දිනයේ දින ආර්.එම්. තිලකරත්න පින්බර මහත්මයාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ වගේම තිලකරත්න මහත්මයාගේ 2019 ජූලි මාස 12 වන දින මිය පරලෝකයේ ජානකී මුණසිංහ පින්වත් බිරිඳට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මිය පරලෝකයේ බර්ටි මුණසිංහ, ලාලනී මුණසිංහ, පද්මිනී මුණසිංහ, ඒ වගේම දෙපාර්ශ්වයේ මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝ වශයෙන් සැපයෙන් සැපයට පත්වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළා උදාාර පුණ්‍ය සම්පත්තිය ඒ දුම්රිය ප්‍රවාහන අධිකාරී විශ්‍රාමික ආර්.එම්. තිලකරත්න මහත්මයාටත් සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට දුවා දරුවන්ට ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ඒ වගේම අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය අපගේ පින්වත් ස්වාමින් වහන්සේ පෙන්වා වදාළේ. ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොටගෙනම මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන අනුරාධපුර පළමු පියවර හරිශ්චන්ද්‍ර මාවත අංක 388-21 යන නිවසේ පදිංචි විශ්‍රාමික ප්‍රාදේශීය දුම්රිය ප්‍රවාහනාධිකාරී පින්වත් ආර්.එම්. තිලකරත්න මහත්මයා ප්‍රදාන පිනැති හැමදෙනාමත් පින්වන්ත ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඒ වගේම පින්වන්ත ඔබට අප ආරාධනා කරගන්නවා මේ උතුම් සදහම් පිළිසඳරේ සදැහැති දායකත්ව බරපැන දරමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න ඔබට අවස්ථාව තිබෙනවා. 071 222 88 දුරකථන මාර්ගය ඔස්සේ තොරතුරු විමසමින් මේ පිළිබඳව දැනුම්වත් වෙන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරගන්නවා. ඉතින් මේ ආපදා සම්පන්න කාලවකවානුව තුල තුනුරුවන පාමුලට පැමිණ ධර්මයෙන් ජීවිත සනසා ගන්න හැම දිනාටම වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවත අපි ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.